හැම දිනටම තෙරුවන් සරණයි. අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න අදහස් කරන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සඳහන් වෙන දාරුකම්මික සූත්‍රය පිළිබඳවයි. අපි සූත්‍රය පටන් ගමු. දාරුකම්මික සුත්තං ඒවං මේ සුතං ඒකං සමයං භගවා නාදිකේ විහෙරති ගිංජකා වසතේ. ඔව්. ඔන්න ඒකං සමයන් කියලා කියන්නේ එක කාලෙක භගවා භාග්‍යවතුන් වහන්සේ මේ නාදිකේ නාදිකාව කියන එක බොහොම ප්‍රසිද්ධ ගමක්. ඊටාම ප්‍රසිද්ධ දායක දායිකාවෝ සමූහයක් හිටපු ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුරක් පිරිසකින්ම පරිපූර්ණ එවැනි පිරිසකින් යුක්ත ගමක් තමයි මේ නාදිකාව කියලා කියන්නේ. එතකොට අපිට මේ නාදිකාව ගැන විවිධ සූත්‍රවල හම්බ වෙනවා. දැන් එවැනි පිරිසකින් පරිපූර්ණයි කියන්නේ මුළු ගමේම හිටියේ ඒ පිරිසයි කියන එකක් නෙමෙයි. නමුත් බොහෝ අය මේ ගමේ ඉඳලා තියෙනවා. මේ තෙරුවන් සරණ ගිහිල්ලා ආර්ය භාවයට පත් වෙච්ච පිරිසක්. මේකේ ගිංජකාවසතේ වාසය කළයි කියලා කියන්නේ. ගිංජක කියලා කියනවා උළු වලට ඒ වගේම ගඩොල් වලට. උළු ගඩොල් වලින් සමන්විතව හදාපු ආවාසගයක වාසය කළා කියන එකයි ඔය ගිංජකාවසත වාසය කරා කියලා බුදුහාරෝ නාදිකාවේ වතර සඳහන් කරලා තියෙන්නේ. අන්න එහෙම තැනක ඉඳලා තියෙනවා නාදිකාවේ. හරි. අතකෝ දාරුකම්මිකෝ ගහපති යේන භගවා තේනුප සංකමේ. ඔව් බුදුහාරෝ මේ නාදිකාවට වැඩියට පස්සේ උන්වහන්සේ නාදිකාවට වැඩියා කියන මේ ආරංචිය ලැබිච්ච මේ නාදිකාවේ හිටපු දාරුකම්මික සිටුතුමා අහන්න ලැබුණා. අහන්න ලැබිලා මේ බුදුහාරෝ දකින්න සිටුතුමා පැමිණියා මේ අර ගිංජකාවසතේට. උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඔව්. එහෙම ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළා මේ සිටුතුමා. ඇවිල්ලා එහෙම නමස්කාර කළා. ඒකමන්තං නිසීදි. ඔව් පැත්තකින් වාඩි වුණා. ඒකමන්තං නිසින්නෝ කෝ දාරුකම්මිකං ගහපතින් භගවා එද්දවච. මේ පැත්තකින් වාඩි වෙලා ඉන්න මේ දාරුකම්මික සිටුතුමාට බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම වදාරනවා. අපිනෝ තේ ගහපති කුලේ දානං දීයති. සිටුතුමනි ඔබතුමාගේ නිවසේ තවදුරටත් මේ දාණය දෙනවද? මේකෙන් මේ අදහස් කරන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව අහලා පැහැදිලා මේ සිටුතුමා දන්වට පවත්වාගෙන යනවා. දන් දීමක් කරගෙන යනවා. තවදුරටත් මේ දැන් කාලයකට පස්සේනේ බුදුහාමුදුරුවෝ ආයේ මේ ගමට එන්නේ. දැන් එතකොට අහන්නේ මේ තවමත් ඔයාගේ දන්වට පවත්වාගෙන යනවද කියන එකයි බුදුහාමුදුරුවෝ අහන්නේ. දීයති මේ භන්තේ කුලේ දාන. ඔව් එතකොට කියනවා ස්වාමීනි ඔව් මගේ ගෙදර කුල කියලා කියන්නේ ඔතන ගෙදර කියන එකට. පවුලට සාමාන්‍ය උතර කුල කියන අපේ සිංහල භාෂාවෙන් කුල කියලා කිව්වම සිංහලේ කුල කියලා වෙනම කාරණේකුත් තියෙනවා. එයා අහවල් කුලේ කියලා කියන්නේ. මේ පාලි භාෂාවේ කුල කියලා කියන්නේ නිවසට පවුලට. ඒකටයි. ඔව් අපේ ගෙදර දන් දෙනවා කියලා කියනවා. තංචකෝ යේතේ බික්ඛු ආරඤ්‍යකා පින්දපාතිකා පංසුකූලිකා අරහන්තෝ වා අරහන්ත මග්ග වා සමාපන්න. එතකොට මෙන්න මේ සිටුතුමා කියනවා අපේ නිවසේ දන්වට පවත්වාගෙන යනවා. තංචකෝ ඒ දැන් දෙන දාණය යේතේ බික්ඛු යම්තා කියනවනම් භික්ෂුන් වහන්සේලා ආරඤ්‍යකා ආරණ්‍යකා මේ ආරණ්‍යක භික්ෂුන් වහන්සේලාට මේ කියන්නේ මොකද්ද දන්නවද? ඉස්සර මම ඉතින් හැමෝටම වගේ එහෙම දන් දුන්නා. දැන් එහෙම නෙවෙයි බුදුහාරුනේ. දැන් මේ භික්ෂුන් වහන්සේලාටමයි මම මේ දන් දෙන්නේ. භික්ඛු යේතේ භික්ඛු
නිකම් මේ භික්ෂුන් වහන්සේලාට නෙවෙයි ස්වාමීනි මම දෙන්නේ. ආයනරඤ්ඤකා ආරණ්‍ය සේනාසනවල වාසය කරන හාමුදුරන් වහන්සේලාටයි ආරණ්‍යක භික්ෂුන්ටයි මම මේ දන් දෙන්නේ. ඊළඟට කියනවා දෙවෙනියට පිණ්ඩපාතක. පිණ්ඩපාතක භික්ෂුන් වහන්සේලාටමයි දන් දෙන්නේ. පංසුකූලිකා තුන්වෙනි එක කියනවා පාංශුකූලික භික්ෂුන්ටයි දන් දෙන්නේ. අරහන්තෝ වා අරහන්ත මග්ග වා සමාපන්න. ඔව් අරහන්තෝවා රහතන් වහන්සේලාටමයි මගේ දානේ දැන් මම පූජා කරන්නේ. අරහන්ත මග්ග සමාපන්නාවා අරහන්ත මාර්ගයට අවතීර්ණ වෙච්ච රහත් වෙන්න බලාපොරොත්තු වැඩ කරගෙන යන උදවියන්ටයි මම මේ මගේ දානේ දැන් දෙන්නේ. දැන් මෙන්න මෙතන සිටුතුමා කියන්නේ දැන් ඉස්සරට මම නිකන් ආවට ගියාට වගේ මේ බුදුහාරොන්ගෙන් මේ බණ අහලා පැහැදිලා මේ ධම්මට පටන් දෙන්න පටන් ගත්තේ. හැබැයි මේ දන් දෙන්නේ එහෙම එසේ මෙසේ මේ ආවට ගියාට නෙමෙයි මගේ මේ දැන් දානේ දෙන්නේ. ඔය ආරණ්‍යක භික්ෂුන් වහන්සේලාට දෙනමයි කියන එකෙන් අදහස් කරන්නේ ඊ타ත්ම සිල්වන්ත ගුණවන්ත පිරිසකට දෙනමයි කියලා. දැන් අපේ මේ රටේ මිනිස්සු වාහන අරගෙන බස් අරගෙන ලොරි අරගෙන දානේ පටවගෙන ගමේ සෙනග එකතු කරගෙන ඈත දුර බැහැර පිහිටි ආරණ්‍ය සේනාසන වලට දානේ අරගෙන යනවා. මේ ගමේ පන්සලේ ඉන්න හාමුදුරු ගැන එච්චර විශ්වාස නැහැ. සීලවන්ත ගුණවන්ත හාමුදුරු ඉන්නේ. රහතන් වහන්සේලා වගේ ඇත්තෝ ඉන්නේ. රහත් මගට පිළිපන්න පිරිස් ඊට අනුකූලව වැඩ කටයුතු කරගෙන යන සීලය ගුණය දියුණු කරමින් යන භික්ෂුන් වහන්සේලා ඉන්නේ මේ බොහොම කැලෑබද ආරණ්‍ය සේනාසන වල. මේ ගම්වල ඉන්න අය වගේ නෙමෙයි. ඒ නිසා දෙනව නම් දානයක් එබැනි පිරිස් වලටම දෙන්න ඕනේ කියලා හිතාගෙන තමයි ඔය මේ ගම්වල ඉන්න මිනිස්සු පවා වාහන අරගෙන අර පිරිස් එකතු කරගෙන යන්නේ. දැන් ඒකෙන් තේරෙන්නේ මොකද්ද? මේ මිනිස්සුන්ට දැනීමක් තියෙනවා ආරණ්‍යවල ඉන්න ස්වාමීන් වහන්සේලාගේ සීලේ ගුණය ඊටාම ඉහළයි මේ ගම්වල ඉන්න ඇත්තන්ට වඩා. ඔන්නෝම දැනීමක් තියෙනවා කියලා වගේ නේ පේන්නේ. දැන් ওই ඥානෙ කොහෙන්ද ඒගොල්ලෝ හොයාගන්නේ? ඒගොල්ලන්ට එහෙම දැනගන්න පුළුවන් ක්‍රමයක් අපි දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හිතනවා එහෙම තියෙනවායි කියලා. දැන් මේ බුද්ධ කාලේ ඉන්න මේ සිටුතුමාටත් හිතලා තියෙන ඕකමනේ. ඒකමයි හිතලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි ලක්ෂණය තමයි එකක් තමයි ආරණ්‍ය වල ඉන්න හාමුදුරුවෝ සීලවන්තයි ගුණවන්තයි. ඔය පළවෙනි එක. දෙවෙනි එකේ කියනවා ආරණ්‍යකා පිණ්ඩපාතිකා. පිණ්ඩපාතික හාමුදුරුවෝ කියන අය ඒගොල්ලෝ තමයි සීලවන්ත ඒගොල්ලෝ තමයි ගුණයෙන් යුක්ත කියන එක මිනිසුන්ගේ විශ්වාසය අදත් තියෙනවා. ඒ නිසා මේ පන්සලේ ඉන්න හාමුදුරුන්ටත් වඩා යම් කිසි හාමුදුරු කෙනෙක් මේ සාමාන්‍යයෙන් පිණ්ඩපාතේ යැපෙනවා ජීවත් වෙනවා නම් ඒක ඒගොල්ලෝ කල්පනා කරනවා ඒ හාමුදුරු සීලයෙන් හා ගුණයෙන් යුක්තයි කියලා. මොකද ඔය දෙකම බුදුහාමුදුරු අගය කරපුවා. අපි නිකම්ම බැහැර කරන්න බෑ මේවා. මොකද මහණෙනි තමන්ට අදාළ මේ මහානකමේ වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා පුළුවන් තරම් ආරණ්‍ය වලට හිත යොදන්න. කැලෑවල ජීවත් වෙමින් තමන්ගේ මේ සිත දියුණු කර ගැනීමේ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනවා. ওই දැනීම ඇති මිනිස්සුන්ට. ඒක නිසා වෙන්නත් ඇති මේ ආරණ්‍යක භික්ෂූන් හොයාගෙන යන්නේ. ඊළඟට පිණ්ඩපාතේ වඩිනවා කියන එකත් බුදුහාමුදුරුවෝ අගය කරලා තියෙන එකක් නේ. සපදාන චාරිකා කියලා කියන්නේ ඒකට. ගේ පිළිවෙලෙන් පිණ්ඩපාතේ යන එක. ඒ බුදුහාමුදුරුවෝ අගය කරපු ඒවා. ඒ නිසා ඒවා අපිට නිකන් බැහැර කරන්න පුළුවන් ඒවා නෙමෙයි. හැබැයි මිනිස්සුන්ට දැනගන්න බෑ. මෙන්න මේ හාමුදුරුවෝ බොහොම සීලෙන් ගුණයෙන් උසස් මේ ඉන්න රහතන් වහන්සේ කෙනෙක් මේ රහත් මගට පිළිපන් කරේ මිනිස්සුන්ට ඒක බලා ගන්න බෑ. නමුත් අන්නර උසස් කියන හැඟීම නිසා වෙන්නට ඇති මිනිස්සු අගය කිරීමක් කරනවා. අදත් එහෙමයි. අදත් පිණ්ඩපාතික හාමුදුරු කෙනෙකුට විශේෂ සැලකිල්ලක් තියෙනවා. ඒකට ඒ දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ තමයි මේ පාංශුකූලික භික්ෂුන් වහන්සේලා.
එතකොට පාංශුකූලික කියන එක පාංශුකූල චීවර දරන භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරා පාංශුකූල චීවරයක්. නිසා පාංශුකූල චීවරයක් පාවිච්චි කරනවා නම් ඒකත් උසස් ලක්ෂණයක් හැටියට සැලකෙනවා. ඒ පාංශුකූල චීවරයක් පෙරවන භික්ෂුන් වහන්සේ සුවිශේෂී කෙනෙක් හැටියට බුදුහාමුදුරුවෝ අගය කරපු එක පාංශුකූල චීවර කියන එක භික්ෂුන් වහන්සේලාට පොරවන්න කියලා උන්වහන්සේ අනුදැන වදාළ කාරණාවක්. අපි ඉදිරියට ඒ ගැන තව ටිකක් විස්තර බලමු. එතකොට දැන් මේ සිටුතුමා කියන්නේ යන්නේ ආවට ගියාට නෙවෙයි දැන් මම මේ දාන දෙන්නේ. මෙන්න මේ විදිහේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට තමයි දැන් දන් දෙන්නේ. ඒ වගේම පිණ්ඩපාතික හාමුදුරුවන්ටමයි දන් දෙන්නේ. පාංශුකූල චීවරධාරී හාමුදුරන් වහන්සේලාටමයි දැන් මං දන් දෙන්නේ. රහතන් වහන්සේලාටමයි රහත් මාර්ගයට පිළිපන්න උදවියන්ටමයි අරහන්ත මග්ගංවා සමාපන්නා. එහෙමනේ. ඔන්න ඔය විදිහේ පිරිස වලටයි මම මේ දැන් දන් දෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ ඉදිරියේම කියනවා මේ සිටුතුමා. තථාරූපේසු මේ භන්තේ භික්ඛුසු දානං දීයති. අන්න ඒ විදිහේ භික්ෂූන් වහන්සේලා කෙරෙහි තමයි දැන් මම මේ දන් දෙන්නේ කියලා. දැන් බුදුහාමුදුරුවෝ ඉස්සරහා මෙහෙම කිව්වම ඉතින් ඒක ලොකු දෙයක් නේ. බුදු කෙනෙක් ඉස්සරහාම කිව්වම මේ වගේ හරියට තෝරලා බේරලා සුවිශේෂී පිරිසකට දන් දෙනවයි කියලා කිව්වම මේක ඉතින් බුදුහාමුදුරුවෝ ඉස්සරහාම කියාගන්න ලැබිච්ච එක සිටුතුමාට ලොකු දෙයක් නේ මේක. එහෙම තමයි මේ කිව්වේ. ඊළඟට දුජ්ජානං කෝ ඒතං ගහපති තයා ගිහිනා කාමභෝගිනා පුත්ත සම්බාධ සයනං. ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා දුජ්ජානං කෝ ඒතං ගහපති. ගහපති සිටුතුමනි ඒතං මේ කාරණේ ඔය කියන්න යන කාරණේ මොකද්ද මේ කියන්න යන කාරණේ කියලා කියන්නේ මම දැන් තෝරලා බේරලා රහතන් වහන්සේලාටයි රහත් මාර්ගයට පිළිපන්න උදවියන්ටයි දෙන්නේ කියලා මේ කියනවනේ. ඔන්න ඔය කියන කාරණේ දුජ්ජානං කෝ ඒතං ගහපති තාය ගිහිනා කාමභෝගිනා. කාමභෝගිනා ගිහිනා කාමභෝගී ගිහියෙක් වන තය ඔබ විසින් ඒතම් මේ කාරණේ දුජ්ජානං දැනගන්න බෑ. ඔයා වගේ මේ ගිහියෙකුට දැනගන්න බෑ මේ කාරණේ. මොන කාරණේද? මේ රහතන් වහන්සේලා මේ රහත් මගට පිළිපන් උදවියයි කියන ඔයාට දැනගන්න බෑ. දුජ්ජානං. තව විස්තර තියෙනවා. අජ්ජා වසන්තේන කාසික චන්දන. ඔව් මෙතන තියෙනවා පුත්ත සම්බාධ සයනං අජ්ජා වසන්තේන. එතකොට පුත්ත සම්බාධ සයනං කියලා කියන්නේ නිදා ගන්න ඇඳට ගියත් ඇඳේදී මේ දූ දරුවන්ගේ කරදර වලට ලක් වෙන ඒක මනුස්සෝ කල්පනා කරන්නේ මේ බොහොම සැපයක් හැටියට. මොන කරදර වෙච්ච වෙලාවක වුණත් මොන ප්‍රශ්න තියෙන වෙලාවක වුණත් මේ දරුවා ඇවිල්ලා ඇඟිලි ගහනක නාහෙන් අදිනවා කනෙන් අදිනවා නහය හපනවා ඇඟට නගිනවා ওই දරුවෝ ඔය කරනවා දෙමව්පියන්ට. ඒවත් සැපයක් හැටියටයි සලකන්නේ. පුත්ත සම්බාධ සයනං අජ්ජාවසන්තේන. ඔන්න ඔය මේ දූ දරුවන්ගේ කරදර මැද්දේ වාසය කරන ඔබ වැනි අයට තව කොටස් තියෙනවා. කාසික චන්දනං පච්චනු බොන්තේන. වචන බොන්තේන. කසී රටේ හදන හඳුන් පාවිච්චි කරන මේ මොකද කසී රටේ තියෙන හඳුන් තමයි උසස්ම හඳුන් හැටියට සැලකෙන්නේ. ඒවා පාවිච්චි කරන. මාලා ගන්ධ විලේපනං ධාරයන්තේන. මල් ගඳ විලවුන් පාවිච්චි කරන. ජාත රූප රජතං සාදියන්තේන. ජාත රූප කියලා කියන්නේ රත්තරන් වලට රජත කියන්නේ රිදී රන් රිදී මසු කහවඩු ඕවා එකතු කරන. ඉමේවා අරහන්තෝ ඉමේවා අරහන්ත මග්ගං සමාපන්නා. ඔව් දැන් මෙන්න මේ බුදුහාමුදුරුවෝ කියන මෙන්න මේ විස්තරත් එක කියනවා මෙන්න මෙවැනි ජීවිත ගත කරන ගිහි ජීවිත ගත කරන ඔයා වගේ තයා ගිහිනා කාමභෝගී ගිහියෙක් වුණ ඔයාට මේ අරහන්තෝවා මේ ඉන්නේ රහතන් වහන්සේලාය. අරහන්ත මග්ග සමාපන්නාම රහත් මග්ගට පිළිපන්න උදවියයි මේ ඊට රහත් මාර්ගයේ අනුගමනය කරමින් ගමන් කරමින් යන අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයට අයිති පිරිසක් මේ ඉන්නේ කියන මෙන්න මේ කාරණේ ඒතන් මේ කාරණේ දුජ්ජාලං. ඔයා වගේ කෙනෙකුට දැනගන්න බෑ සිටුතුමනි. දැක ගන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ආරඤ්‍යකෝ චේපි ගහපති භික්ඛු හෝති උද්ධතෝ පුන්නලෝ චපලෝ මුඛරෝ විකින්නවාච මුට්ටසති අසම්පජානෝ අසමාහිතෝ විභ්‍රාන්ත චිත්තෝ පාකතේන්ද්‍රියෝ. ඕන්න කියනවා මෙන්න මෙහෙම කතාවක් බුදුහාමුදුරුවෝ.
ආරඤ්‍යකෝ චේපි ගහපති බික්ඛු ගහපති ගෘහපතිතුමනි සිටුතුමනි මේ ආරණ්‍යක දැන් ඔයා කියනෝනේ මම මේ දැන් දන් දෙන්නේ ආරණ්‍යක හාමුදුරුන්ට මේ කියලා. ආරණ්‍යයේ ඉන්න හාමුදුරු කෙනෙක් වුණත් ආරඤ්‍යකෝපි බික්ඛු ආරණ්‍ය වාසී භික්ෂුවක් වුණත් ඊළඟට තියෙන උද්ධතෝ කියලා කියන්නේ උඩගු අය ඉන්න පුළුවන්. ආරණ්‍යක භික්ෂුන් අතර ඉන්න පුළුවන් උඩගු මහා ආඩම්බරකාර ඔහම අය ඉන්න පුළුවන්. මේ ආරණ්‍යය කියලා නෑ එහෙම ඉන්න පුළුවන් එහෙම අය. ඊළඟට උන්නලෝ කියලා කියන්නේ මාන නල වලින් යුක්ත කියලා කියන්නේ මානෙන් ඉදිමිච්ච මම මේ බ්‍රාහ්මණ කුලේ මං රාජකීය කුලෙන් පැවිදි වෙච්ච කෙනෙක්. ඔන්න වගේ විවිධ මාන වලින් යුක්ත උදවිය ඉන්න පුළුවන්. චපල. එපමණක් නෙවෙයි චපලයි. චපලයි කියලා කියන්නේ ස්ථිර වැඩපිළිවෙලක නිරත වෙලා ඉන්න බෑ. මේ පැත්තට හැදෙනවා මේ පැත්තට හැදෙනවා මේ ගිහියන්ගේ පැත්තට නැවෙනවා නැවත පැවිද්ද පැත්තට හැරෙනවා. අන්න ඒ වගේ ස්ථිරව පවතින්න බැරි උදවිය ඉන්න පුළුවන් ආරණ්‍ය වාසීත්. මුකරෝ කියලා කියන්නේ කටට එන වචන කතා කරන මේ අර මුකරි අය ඉන්න පුළුවන්. විකින්න වාචෝ. එතන විකින්න වාචෝ කියලා කියන්නේ මුලින් කියපු එකට පස්සේ කියන ටික ගැලපෙන්නේ නැහැ. පස්සේ කියන ටිකට මුලින් කියන ඒවා අදාළ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ විසිරිච්ච වචන පාවිච්චි කරනවා. ස්ථාවර වචන නැහැ. අන්න ඒකට කියනවා විකින්න වාචෝ. මුට්ටස්සති. ඔව් සිහි මුලා වෙලා. සිහිය නැහැ. කල්පනාව නැහැ. දැන් තමන් කවුද කොහෙද ඉන්නේ මොකද්ද කරන්නේ මෙලෝ එකක් දෙයක් මතක නැහැ. අසම්පජානෝ කියලා කියන්නේ දැනීමක් නැහැ. සම්පජාන කියලා කියන්නේ දැනීම. එතකොට දැන් අපිට කියනෝනේ සති සම්පජාඤ්ඤ කියලා දෙකක්. සතිය කියලා කියන්නේ සිහිය, සම්පජාඤ්ඤය කියලා කියන්නේ දැනීම. මේ ওই දෙකම එකතු කරලා සිහි නුවණ කියලා සිංහලෙන් කියනවා. ওই දෙකම නෑ මෙයාට. අසමාහිතෝ. ඒ ළඟට මේ සමාධිගත හිතක් නෑ. ස්ථාවරව සිත සමාධියට යන හිතක් නෑ. සමාධියට දිනු කරපු හිතක් නෑ. එහෙමයි මේ ආරණ්‍යගතව ඉන්නවා. මේ බුදුවරු කියන්නේ. විභ්‍රන්ත චිත්තෝ. විභ්‍රන්ත චිත්තෝ කියලා කියන්නේ හරියට කරකැවලා ඇතෑරියා වගේ. කොහෙද උතුර දකුණ මතක නැහැ බලා ගන්න කල්පනාවක් සිහියක් නැහැ. එහෙම. ඒ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මොනවද කින්ද බන්ද කරන්න කියලා කල්පනාවක් නැහැ. කරකැවලා ඇතෑරියා වගේ. පාකත ඉන්ද්‍රිය කියලා කියන්නේ තාම ප්‍රකෘති ඉන්ද්‍රියෙන් ඉන්නේ. ඔන්න ඔතන හොඳ වචනයක් තියෙනවා. මේකේ තියෙනවා ප්‍රකෘති කියලා වචනයක් තියෙනවා. සංස්කෘති කියලා තව වචනයක් තියෙනවා. විකෘති කියලා තව වචනයක් තියෙනවා. මේ ප්‍රකෘතිය කියලා කියන්නේ ස්වාභාවික ලක්ෂණය. ස්වාභාවික ලක්ෂණ මනුස්සයෝ ළඟත් තියෙනවා. තිරිසන් සතුන් ළඟත් මේ ස්වාභාවික ලක්ෂණ තියෙනවා. ස්වාභාවික ලක්ෂණ අතරින් හොඳට මනාම සකස් කරපු ලක්ෂණ වලටපත් වුණාම ඒගොල්ලන්ට සංස්කෘතියක් ගොඩ නැගෙනවා. හරිනේ? අර ප්‍රකෘතිය වෙනස් වෙලා සංස්කෘතියක් ගොඩ නැගෙනවා. ওই සංස්කෘතියයි අර ප්‍රකෘතියයි දෙකෙන්ම තොර ඇතම් විකාර රූපී ලක්ෂණ මතුවෙනවා. එතකොට කියනවා විකෘති. ඒකට කියනවා විකෘතියක් කියලා. දැන් මෙන්න මේ සංස්කෘතියකට එන්නේ ඕනකම තියෙන්නේ. මනාව වූ සකස් කරපු සකස් වෙච්ච දියුණු මට්ටමකටනේ එන්න ඕනකම තියෙන්නේ. මේ භික්ෂුන් වහන්සේ ආරණ්‍යගතව හිටියත් තාම ප්‍රකෘති ලක්ෂණ වලින් යුක්තයි. මාර මුලින්ම තිබිච්ච හැදෙන්නනේ මෙතන මේ වැඩපිළිවෙල තියෙන්නේ සකස් වීමටනේ. තාම තියෙන ප්‍රකෘති ලක්ෂණ. ඒ නිසා කියනවා පාකිත ඉන්ද්‍රියෝ. ඒකට කියනවා පාකිත ඉන්ද්‍රියෝ. ඉන්ද්‍රයන් දිනු කරලා නැහැ. ප්‍රකෘති ඉන්ද්‍රයන් තමයි තාම තියෙන්නේ. ඒ වංශෝ තේනංගේන ගාරයිහෝ. ඔන්න ඔය කියපු ලක්ෂණ වලින් හොඳ ලක්ෂණ නෙවෙයිනේ. ඔන්න ඔය ලක්ෂණ අනුව බලනකොට යා ආරණ්‍ය වාසී කෙනෙක් හැටියට යා වර්ණනා කළ යුතු පුජ්‍යලේ. නමුත් මෙන්න මේ අංග ටික අනුව යා ගැරහි යුතු පුජ්‍යලෙක් බවට පත් වෙනවා. තේනංගේන ගාරයියෝ. ඔය කියපු අංගයෙන් ඒ ආරණ්‍යගත වෙලා හිටියත් ආරණ්‍යගත වීම හොඳ එකක්. නමුත් අන්න අර කියපු දුර්ගුණ ටික මෙයා ළඟ තියෙනවා නම් ඒ අංගයෙන් යා ගැරහි යුතු පුජ්‍යලේ කියලා බුදුහාරෝ වදාරනවා. ආරඤ්‍යකෝ චේපි ගහපති බික්ඛු හෝති අනුද්ධත අනුන්නලෝ අචපල. දැන් ඔන්න කියනවා ආරණ්‍යක භික්ෂූන් අතර මෙන්න මෙවැනි භික්ෂූන් ඉන්නවා. කොහොමද ඒගොල්ලෝ අර දැන් කලින් කියපු දුර්ගුණ ටිකත් කිව්වනේ. අන්න ඒ දුර්ගුණ නැති කරලා
ගුණවත් භාවයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන දැන් මේ කියන්නේ. එතකොට කියනවා අනුද්දතෝ. අර ආඩම්බරකම් ලොකු ගන්නෑ. අනුන්නලෝ මාන නල නෑ. මානය බොහෝ දුරට අඩු කරලා දෙන්නේ. අච්චපල උතර තියෙනවා නේද මේ නිහතමානී කියලා වචනයක්. නිහතමානී අය ඉන්නේ රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේලා අතර විතරයි. මුළුවනින්ම මානය නැති කරපු අයටයි අපි නිහතමානී කියලා කියන්නේ. හැබැයි ඉන් මෙහා ඉන්න අයට අපි දැන් ඉතින් සාමාන්‍යයෙන් කියනවා මේ මහත්තයා හරිය නිහතමානී, එහෙම පාවිච්චි කරන්න අමාරුයි. අර උත්තමයන්ට විතරයි මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන්. අපි පාවිච්චි කරනවා නම් මානය අඩුයි කියන එකට අනතිමානී කියන වචනයයි පාවිච්චි කරන්නේ. අතිමානය නෑ. අතිමානය නෑ. ඒ නිසා අනතිමානී කියන වචනේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ කියන උදවිය මේ ආරණ්‍යගත හාමුදුරුවෝ ඉන්නෝ මානය අඩු කරගත්ත හාමුදුරුවෝ. අනතිමානී හාමුදුරුවෝ ඉන්නෝ. අච්චපල ඔව්. අච්චපලෝ චපල ගති නෑ. අමුකර මුකරිත් නෑ. අවිකින්න වාචෝ. ඒ වගේම විසිරුණු සිත් ඇති බවකුත් නෑ. උපට්ඨිත සතේ එළඹ සිටි සිහියෙන් යුක්තව ඉන්නවා. වාසය කරනවා. සම්පජානෝ හරියටම දැනගෙනම සිහි නුවණින් යුක්තව කටයුතු කරනවා. සමාහිතෝ ඒ වගේම සමාධියෙන් දියුණු කරගත්ත හිතක් තියෙනවා. ඒකග්ග චිත්තෝ එකඟ කරගත්ත සිතක් තියෙනවා. චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. සංඋතින්ද්‍රිය සංවර කරපු ඉන්ද්‍රයන් තියෙනවා. ඉන්ද්‍රියන් සෞන්දර්යයට සංවර කරගත්ත ඉන්ද්‍රයන් නැති භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අන්න ඒ ඇත්ත බොහෝ වටිනවා. ඒ වංශෝ තේනංගේන පාසංස. අන්න ඒ අංගෙන් ආරණ්‍යකමවත් හොඳ දෙයක්. ආරණ්‍යකම තවදුරටත් හොඳ වෙනවා. ඔන්න ඔය කියපු අංගේ. ආමන්ත විහාරී චේපි ගහපති පික්ඛු හෝති උද්ධතෝ. ඒ වගේම මේ ගම්මේ පන්සල් වල වාසය කරන ගාමන්ත විහාර, ගාමන්ත සේනාසන වල වාසය කරන මේ ගමේ ගොඩේ මේ තියෙන නගරවල තියෙන මේ පන්සල් වල වාසය කරන ඒ හාමුදුරුවෝ ඒගොල්ලන්ගෙත් ඉන්නවා උද්දතෝ. ඔය කියන්නේ අන්න අර විදිහේ මේ උද්දච්චකමෙන් යුක්ත, ආඩම්බරකමෙන් යුක්ත, මහාන් තත්ත්වයෙන් යුක්ත උදවිය ඉන්නවා. ඒ තියෙන දුර්ගුණ කොහේ හිටියත් වැඩක් නැහැ. ආරණ්‍ය සේනාසනේ හිටියත් ඒ දුර්ගුණේ තියෙනවා නම් ඒක හොඳ නැහැ. ගමේ හිටියත් ඒ දුර්ගුණේ තියෙනවා නම් හොඳ නැහැ. අර කියපු සියලුම දුර්ගුණ ටික මේ ගමේ ඉන්න හාමුදුරන්ගෙත් තියෙනවා. දැන් ඔතන පෙయ్యාලම දාලා තියෙන ඒකට. ඒකෙන් ඊළඟට බුදුහාරු කියන්නේ මොකද්ද? ඒ ගමේ ඉන්න භික්ෂුව උනත් ඔය කියන අංග නම් එයා ළඟ තියෙන්නේ. ඒ අංගයෙන් එයා ගාරයෝ ගැරහියතු පුජ්‍යලේ ගමේ හිටියා. ගමේ ඉන්න භික්ෂුව උනත් අන්න අර කියන දුර්ගුණ තියෙනවා නම් එයා ගැරහියතු පුජ්‍යලේ. ඊළඟට අනිත් පැත්තට තියෙනවා ගමේ හිටියත් අන්න ඒ දුර්ගුණ ටික නැති කරගෙන තියෙනවා නම් එයා ඒ අතින් එයා පැසසිය යුතු පුජ්‍යලේක් වෙනවා. ඒ වංශෝ තේනංගේන ගාරයිහෝ. ඔව්. ගාමන්ත විහාරේ චේපි ගහපති බික්ඛු හෝති අනුද්ධතෝ. ඔන්න අර දැන් කියපු එක. ගාමන්ත සේනාසන වල ඉන්න හාමුදුරුවෝ ඉන්නෝ, ගමේ පන්සල් වල ඉන්න හාමුදුරුවෝ ඉන්නෝ. ඒගොල්ලෝ අර මේ උද්දච්චකම් නෑ ඒගොල්ලන්ගේ. අර කියපු දුර්ගුණ ගණනාවක් කිව්වා. ඒ දුර්ගුණ නැති කරගත්ත මේ පිරිසක් ගැන මේ කියන්නේ. ඒගොල්ලෝ තේනංගේන පාසංසෝ. ඒ කියන යහපත් අංගයන්ගෙන් මේ ඒ යහපත් ගුණ වලින් ඒගොල්ලෝ ප්‍රශංසාවට ලක් විය යුතු පිරිස් කියලා කියනවා. පින්ඩපාතිකෝ චේපි ගහපති බික්ඛු හෝති උද්ධතෝ. පින්ඩපාතේ කරන හාමුදුරුවෝ උනත් ආඩම්බරකාරයෙක් නම්, ලොකුකම තියෙනවා නම්, මහාන් තත්ත්වයේ තියෙනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයිනේ. පින්ඩපාතිකකම හොඳයි. නමුත් අර ආඩම්බරකම, මහාන් තත්ත්වකම හොඳ නැහැ. පෙయ్యාලම දාලා තියෙන අර අපි කලින් කිව්වනේ ලක්ෂණ ගණනාවක් කිව්වනේ. ඔන්න ඔය සියලුම ලක්ෂණ ඒ සියල්ල නැවත අපි කියන්න ඕනේ. ඒ දුර්ගුණ ටික තියෙනවා නම් අර පින්ඩපාතික භික්ෂුන් වහන්සේ ළඟ වුණත් ඒ භික්ෂුන් වහන්සේ සුදුසු පුජ්‍යලයක් නෙවෙයි. ඒ අංශයෙන් එයා ගැරහිය යුතු පුජ්‍යලයක් බවට පත් වෙනවා. පින්ඩපාතික හාමුදුරුව කෙනෙක් ඉන්නවා නම් අන්නේ කියපු දුර්ගුණ ටික නැති කරගත්ත ඒ අංගයෙන් ඒ භික්ෂුන් වහන්සේ ප්‍රශංසාර්හ පුජ්‍යලයක් බවට, පැසිය යුතු පුජ්‍යලයක් බවට පත් වෙනවා. දෙපැත්තට. ඒ වංශෝ තේනංගේන ගාරයිහෝ පින්ඩපාතිකෝ චේපි ගහපති බික්ඛු හෝති අනුද්ධතෝ. එයාලම සංඋතින්ද්‍රියෝ ඒ වංශෝ තේනංගේන පාසංසෝ. ඔව්. සංවර කරගත ඉන්ද්‍රයන් තියෙනවා. ඒ අංගයෙන්
ඒ හාමුදුරුවෝ ප්‍රශංසාර්හ පුජ්‍යලයෙක්. නියමන්තනිකෝ චේපේ ගහපතේ බික්ඛෝ හෝති උද්ධතෝ. ඔව් ඔන්න කියනවා දැන් අපිට ඉස්සෙල්ලා කිව්වා ආරණ්‍ය සේනාසනගත හාමුදුරු කෙනෙක් ගැන කිව්වා ඊළඟට කිව්වා ගාමන්තර වාසී හාමුදුරු කෙනෙක්. මේ ගමේ තියෙන පන්සලක හාමුදුරු කෙනෙක්. දැන් මෙතන කියනවා පිණ්ඩපාතික හාමුදුරු කෙනෙක් ගැන කතා කළා. දැන් ඒකේ අනිත් පැත්ත කියනවා පිණ්ඩපාතික හාමුදුරු කෙනෙක්ගේ අනිත් පැත්ත තමයි ඒකට මොකද්ද කියන වචනේ දැන් හොඳ වචනයක් කිව්වා ඔය. නියමන්තනිකෝ. ඔව් නේමන්තනිකෝ. නේමන්තනිකේ කියලා කියන්නේ දාන ගෙනල්ලා පිළිගන්නන එකට. දැන් අහලා තියෙනව නේද බුදුහාමරන්ට බුද්ධ පූජාව කරන තැනට කියනවා නිමන්තයාමි සුගතං කියලා. අන්නේ නිමන්තයාමි කියලා කියන්නේ ආරාධනා කරමි එහෙම නැත්නම් පිළිගන්වමි කියන එකනේ. අන්නේ නේමන්තයික කියලා කියන්නේ දැන් ඔය ගමේ පන්සල් වලට කොච්චර හරි මිනිස්සු දාන ගෙනල්ලා පූජා කරනවා. එහෙම නැත්නම් ආරාධනා කරලා අපිට ඒ ගෙවල් වලට අපි ගිහිල්ලා වළඳනවා නේ. ඒක පිණ්ඩපාතික නෙවෙයි ඒක. ඒක අර ආරාධනාවක් සහිතව මේ ගණන්ලා පූජා කරන මේ දානේ. දැන් අද තියෙන විදියට කල්පනා කරලා බැලුවාම මේ පන්සලට ගෙන්නගෙන වළඳනවායි කියන ක්‍රමයක්. මේ ක්‍රමේ මේ හදාගත්ත ක්‍රමයක්. මේම ක්‍රමයක් මේ ඇත්තටම නෑ. ඒක පිණ්ඩපාත යනවා. එහෙම නැත්නම් මිනිස්සු ආරාධනා කරනවා ගෙදරට. එහෙම. ඉතින් මේ ලේසියට පහසුවට පසුකාලීනව මේ ලංකාවේ හැදිච්ච ක්‍රමයක් තමයි මේ මිනිස්සුන්ට කියලා පන්සලට ගෙන්නගෙන වළඳන ක්‍රමය. කෙසේ වෙතත් ඔන්න ආරාධනා සහිතව දානේ ලබා ගන්නවා කියන එක පින්ඩපාත නොගිහිල්ලා පන්සලට ගෙන්නගෙන හෝ එහෙම නැත්නම් ගෙදරට ගිහිල්ලා දානේ වළඳනවායි කියන මෙන්න මේ කාරණේ තමයි නේමන්ත්‍රණික කියලා කියන්නේ. මේ නිමන්ත්‍රණයකින් මේ දානේ ලබා ගැනීම. මේක පින්ඩපාතේ නෙවෙයි. පින්නපාතේ කියලා කියන්නේ ගැපිලි වලින් සපදාන චාරිකාවේ යන එක. ඉතින් ඊළඟට බුදුහාරෝ කියන්නේ මේ අර නේමන්තනික දාණය ලබන හාමුදුරන් වහන්සේලා අතරත් ඉන්නවා උද්දතෝ. අර ආඩම්බරකම් තියෙන, මහන්තාත්තකම් තියෙන, ලොකුකම් තියෙන, උඩඟුකම් තියෙන උදවිය ඉන්නවා. ඒවා දුර්ගුණ. අර කිව්වනේ දුර්ගුණ ගණනාවක් කිව්වනේ. මාන නල තියෙන මෙන්න මේ විදිහේ උඩඟු සිත් ඇති විකින්න වාචා විසිරුණු වචන ඇති මුඛර මේ වගේම මුකඩිකම් ඇති ඔන්න ඔය කියන දුර්ගුණ තියෙනවා නම් අන්නර නේමන්තරික භික්ෂූන් වහන්සේ ළඟත් ඒකත් සුදුසුකමක් නෙවෙයි නුසුදුසුකමක් ඒ අතින් උන්වහන්සේලා ගැරහිය යුතු භික්ෂූන් වහන්සේලා. පාකට ඉන්ද්‍රියෝ. ඔව්. ඒ වංශෝ ප්‍රකෘතිමත් ඉන්ද්‍රිය තියෙන්නේ. සංවෘත ඉන්ද්‍රිය නැහැ. ඒ වංශෝ තේනංගේන ගාරයි. ඔය කියන අංගෙන් ඒගොල්ලෝ ගැරහිය යුතු පිරිසක්. නියමන්තනිකෝ චේපේ ගහපතේ බික්ඛෝ හෝති අනුද්දත. ඔව් අර නිමන්ත්‍රණයෙන් දාන වන්දන හාමුදුරුවෝ අතරත් ඉන්නවා අනුද්දතෝ කියලා කරන උඩකුකම් නැති අර දැන් මෙතෙක් කියපු සියලුම දුර්ගුණ නැති කරගත්ත සංවර වූ ඉඳුරන් නැති භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ අංශයෙන් ඒගොල්ලෝ ප්‍රශංසනීය භික්ෂුන් වහන්සේලා. යාලම සංගුතින්ද්‍රියෝ ඒ වංශෝ තේනංගෙන පාසංසෝ. ඒ පැත්තෙන් ඒගොල්ලෝ ප්‍රශංසාර්හයි. පංසුකූලිකෝ චේපේ ගහපතේ බික්ඛු හෝති උද්දත. ඔව් මේ පාංශුකූලික භික්ෂුන් වහන්සේලා අතරත් ඉන්නවා උඩකුකම් ඇති උදවිය ආඩම්බරකම් ඇති උදවිය. මේ පාංශුකූලයේ පිළිබඳ තව ටිකක් මම කැමති විස්තර ටිකක් කියන්න. මේ පාංශුකූලයේ කියන එක අපේ ශාසනයේ තියෙන ශාසනික වැඩ කටයුතු වලින් අතරින් බැලුවාම පැරණිම වැඩපිළිවෙල. කොච්චර පැරණිද මේ පාංශුකූලය කියන එක මොනතරම් පැරණිද කියලා කියතොත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී ඉන්න කාලෙත් ඉන්දියාවේ පාංශුකූලය තිබ්බා. එතකොට එවැනි පාංශුකූලයක් තියෙන රටක තමයි බෝධිසත්වය හැටියට ඇවිල්ලා උප්පත්තිය ලබන්නේ. එහෙමනම් ඒකේ පැහැදිලිව පේනවා එහෙනම් මේ පාංශුකූලය කියන එක බෞද්ධ වැඩපිළිවෙලක් නෙමෙයි කියලා. බෝධිසත්ව අවදී වෙනකොට තිබුණා නම් පේන්නේ ඉච්ඡට පැරණි නම් පැරණිම සම්ප්‍රදායක් නම් ඒක මේ බෞද්ධ එකක් නෙමෙයි කියලා පේනෝනේ. පේනවා. ඒ කාලේ මිනිස්සුන්ගේ ක්‍රම දෙකක් තිබුණා. මේ මිනිස්සු මරුණාම කරන වැඩපිළිවෙල ක්‍රම දෙකක් තිබුණා. පැරණි සම්ප්‍රදායය. කෙනෙක් මරුණාම මැරිච්ච බව හොඳට දැනගත්තාම හොඳට පරීක්ෂා කරලා බලනවා.
මැරුණයි කියලා දැනගත්තම ගැහැණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් ඒගොල්ලෝ වතුර දෙක තුනකින් හොදනවා. හොදලා ඉවරලා මේ පාංකඩ වගේ රෙදි වලින් තෙත මාත්තු කරනවා. තෙත මාත්තු කරලා පොඩ්ඩක් හුලං ගැහෙන්න ඇඟ වේලෙන්න පොඩ්ඩක් විවෘත ස්ථානයක තියෙනවා. හොඳට මේ ශරීරය වේලුණාට පස්සේ ඒගොල්ලෝ යාර 12ක විතර ප්‍රමාණයේ කපුරෙදි ගේනවා සුදු රෙදි. ගෙනල්ලා කකුල් දෙකේ ඉඳලා ඔළුව දක්වාම සුදු රෙද්ද වෙලනවා. හරියට මේ පන්දම වෙලන්න වගේ විලක්කුව වෙලන්න වගේ වෙලනවා. මෙහෙම කිටි කිටිය තදට වෙලුවට පස්සේ මේ ගැහණියද පිරිමියද කියලා අඳුර ගන්නත් බැරි මට්ටමකටපත් වෙනවා. ඊළඟට ගෙදර ස්ටෝප්පුවෙන් එළියේ ස්ටෝප්පුවේ පැදුරක් දාලා බිම තැම්පත් කරනවා නැත්නම් මිටි ඇඳක තියෙනවා නැත්නම් తాවකාලිකව හදාගත්ත මැස්සක තැම්පත් කරලා තියෙනවා. එදා දවස විතරයි තියාගන්නේ. රැයකට මරුණොත් ඊට පහුවෙන්ද අවසන් කටයුතු තියන්න යොදා ගන්නවා මිසක් එහෙම නැත්තම් දවස් දෙකට වඩා තියාගන්නෙම නැහැ. දැන් මේ එන ගෙදරට එන පිරිසට ආයි ගේ ඇතුළට හරිය මෙහෙ යන්න ඕනේ නැහැ. ස්ටෝපේ එළියමයි මේ මල සිරුර තියෙන්නේ. ඕන කෙනෙකුට දකින්න පුළුවන් බලා ගන්න පුළුවන්. මේ මල සිරුරට කටයුතු දෙකයි කරන්නේ. එකක් හැන්දෑවට ගඟක් අයිනේ ජලාශයක් අයිනේ ඒගොල්ලෝ චිතකයක් සකස් කරනවා. ඒක මේ අලංකාර විදියට නෙවෙයි. නිකන් මේ බීම සාමාන්‍යයෙන් උල් හතරක් මෙහෙම පෙළියට ගහලා ඒ පැත්තට ගහලා මැද්දට දර අඩු කරලා නිකන් මෙන්න මේ මට්ටම වගේ පහළ මට්ටම අඩි 2කමාරක් වතර වගේ මට්ටමකින් දර කොට ගහලා ඒක උඩ අර මැස්ස පිටින් ගනනලා අර මිනිය තියලා තැම්පත් කරලා පුච්චලා දානවා. ඕක එකක්. දෙවෙනි එක ඕකට ඉතින් සාමාන්‍යයෙන් දෙන්නෙක් විතර යොදා ගන්නවා. ඔබ ඉන්දියාවේ දැකලා ඇති. අදටත් ওই වැඩේ කරනවා. මේ ගංගා නදිය ආයිනේ උණ ගස් දෙකක් තියාගෙන මිනිස්සු මෙහෙම උණ ගහෙන් යන අර මිනියට දර එකතු කරමින් පුච්චනවා. ඒක ඉන්දියාවේ සුලභ දර්ශනයක් අදත්. ඕක තමයි පළවෙනි ක්‍රමය. එච්චරට ඒකට මුදල් දෙන්න නැති මිනිස්සු අරගොල්ලෝ මොකද කරන්නේ මේ පුච්චලා ඉවරාම ඊට පහුවෙන්ද ආලු ටික දෙනවා. ආලු ටික දුන්නාම ඒක ගඟේ පා කරලා දාලා ස්තෝත්‍ර ගායනා කරලා එතනින් වැඩ කටයුතු අවසන් කරනවා. හැබැයි වැඩි දෙනා ඕක නෙවෙයි කරන්නේ. කැලේ තියෙනවා මේ ආමක සුසාන කියලා කියනවා. ඒවට ආමක සුසාන කියලා කියන්නේ අමුසෝන. ඒක තියෙන්නේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය වාසයෙන් 72 3ක් එහා කැලේ. මේකට හවස 4ට විතර මේ මැස්ස පිටින් උස්ස ගන්නවා අර මිනිහ. පිරිමි විතරයි මේකට යන්නේ. ගෑනු උදවිය යන්නේ නැහැ. ළමයි යන්නේ නැහැ. ඒගොල්ලෝ අරගෙන යනවා මේ කැලේ මැද්දේ ගෙනිල්ලා ආමක සුසාන කියන ඒවා ඒ කාලේ රජවරු පාවිච්චි කරේ වද දීම සඳහා මිනිස්සු අල්ලගත්ත හොරු හතුරු අල්ලගත්ත ඒගොල්ලන්ට වද දෙන්න පාවිච්චි කරපු ආමක සුසාන අමුසෝන. ඔන්න ඔය කැලේට ගෙනියනවා ගෙනිල්ලා දාලා නිකම්ම කැලේ ඒකවර මැස්ස පිටින් දානවා. එහෙම නැත්නම් මැස්ස දිගට තියාගන්න මැස්සක් නෑ. මැස්ස ආපහු අරගෙන එනවා මිනිහ එතන දාලා. ඉතින් නිකම්ම පස් උඩට මේ වැටෙන්නේ මේ මිනිහ. දැන් පංසු කියලා කියන්නේ පස්. දුකුල කියන වස්ත්‍රයට. මට හිතෙනවා ওই වචන දෙක එකතු වෙලා වෙන්නේ නැති පංසුකුල කියන වචනේ හැදලා තියෙන්නේ. පස් තැවරිච්ච, මඩ තැවරිච්ච, ඊළඟට අපද්‍රව්‍ය තැවරිච්ච වස්ත්‍රය කියන එකයි පංසුකුල කියන වචනේ තේරුම. ඉතින් ඔය සෝසානිකාංගයේ සුසාන භූමිය වල භාවනා කරමින් කල්ගත කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. දැන් මේ මිනිය දාලාවට පස්සේ මිනිස්සු එනවා මිනිය නිකම්ම බිමට දාලා මිනිස්සු එනවා නොච්චරයි. කැලේ ඉන්න බල්ලෝ හිවල්ලු ආදී සතුන් අර වස්ත්‍රය ඉරාගෙන අර මිනියේ මස් අනුභව කරනවා. ඒක මිනිස්සුත් දන්නව කවුරුත්. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කැලේ ඉන්න භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ මිනිය කොතල තියෙන වස්ත්‍රයේ අයිතිකාරයක් නැති වස්ත්‍රයක්. හිඟන්නේ එකක් ගන්නෙ නෑ මිනියක දවටපු වස්ත්‍රයක් කියලා කිව්වොත් හිඟන්නේ කොට ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මහණෙනි මිනිස්සු යනකම් ඉඳලා අර වස්ත්‍රයේ මිනියෙන් ඉවත් කරලා මිනිය නිකන් බිමට දාලා වස්ත්‍රය අරගෙන ගිහිල්ලා හොදලා කඩ කපලා ඊළඟට ඒවයි කහට ගස්වල තියෙන කහට වර්ග පොගවලා සකස් කළා සිවුරක් හැටියට පාවිච්චි කරන්න ගන්න. මෙන්න මේකට තමයි කියන්නේ පාංශුකුල චීවර කියලා. මේක බොහොම වටිනා වස්ත්‍රයක්. අයි මේක වටින්නේ?
මේක තමන් විසින්ම මිනිහෙන් වෙන් කර අරගෙන කඩ කපලා සකස් කළා මහලා පඩු ගහලා සේරම කළා තමන්ම හම්බ කරගත්ත එකක් නේ මේක. අයිතිකාරයෙක් නැහනේ. අර තමන්ම හම්බ කරගත්ත තමන්ම මහන්සි වෙලා හදාගත්ත මේ සිවුර වටිනවා. දැන් අපිට මේ පාවිච්චි කරන සිවුර එහෙම සිවුරක් නෙවෙයි. මේක කවුරු හරි පූජා කරපුවා. කවුරු හරි ඇත්තේ පූජා කරලා පිනට පූජා කරලා තිනවා අපි මේක අඳිනවා. ඒ ඇත්තන්ට පින් සිද්ධ වෙන්නේ. නමුත් පාංශුකුල චීවරය කියන එක එහෙම එකක් නෙවෙයි. තමන්ම මහන්සි වෙලා තමන්ම හොයාගෙන තමන්ම හරි හම්බ කරගන්න වස්ත්‍රයකින් හදාගන්නේ. කිසි කෙනෙක් මේ අයිතියක් කියන්නේ නැති හැමෝම ප්‍රතික්ෂේප කරන වස්ත්‍රයක්. හැබැයි අරහත්දජයක් බවට පත් වෙනවා. කිසි කෙනෙක් හිඟන්නේ එකක් ගන්නෙ නැති වස්ත්‍රයට මිනිස්සු එකතු වෙලා අත් දෙක එකතු කරලා වඳින්නේ නැද්ද? අන්න ඒ වැනි වටිනා වස්ත්‍රයක් බවට පත් වෙනවා මේ පාංශුකුල චීවරය. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ වටිනා චීවරයක් හැටියට මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මේ චීවර සකස් කරගෙන තියෙනවා. දැන් මෙන්න මේ ක්‍රමේ මිනිස්සු දැනගත්ත පස්සේ කාලෙක මේ කැලේ ඉන්න මේ සුසාන භූමිය වල ඉන්න හාමුදුරුවෝ මේ වස්ත්‍රය ගන්නවා කියලා දැනගත්තා. දැනගෙන මිනිස්සු සන්තෝෂ වුණා. මේ නිකම්ම වල්ලොහි වල්ලු ඉරලා දාන වස්ත්‍රය මේ හාමුදුරුවෝ අරගෙන මේක චීවර හදාගෙන සිවුරු හදාගෙන පාවිච්චි කරනවා. අනේ කොච්චර හොඳද මැරිච්ච මිනිහට පින් සිද්ධ වෙනව නේද කියලා මිනිස්සු සන්තෝෂ වුණා ඒ ගැන. එතකොට මේ ක්‍රමේ ඇත්ත වශයෙන්ම ලංකාවේ ක්‍රියාත්මක වුණා මුල් යුගයේ. ඒ කියන්නේ 1950 දශකයේ මුල් භාගයේ වෙනකොටත් අනුරාධපුරයේ ඉඳලා 35ක් විතර ඈත ප්‍රදේශයේ මම එකවරක් ගියා මේ දුණුමඩලා කියන ගමක. එහෙ ඉන්න පැරණි ගැමියෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මේ ගමේ ඉස්සර මේ පන්සල හදපු හරි ඉස්සර මේ අපි මිනි කැලේ ගහන්න ආපු තැනක් කියලා. මේ කැලේ ගහනවා කියන වචනේ මම දැනගෙන හිටියේ නෑ ඒ වෙනකක්. ඉතින් ඒ උන්හායගෙන් අහුවම කිව්වා මිනි වල මැරුණාම කෙනෙක් ඒක වස්ත්‍රවල දවටලා මෙන්න මෙහෙම ගෙනල්ලා කැලේ දාලා යනවායි කියලා. එහෙම පළාතක් මේ ප්‍රදේශය කියලා හොන විස්තර කළා. එතකොට ඒ ක්‍රමයේ තිබිලා තියෙනවා ලංකාවේ. දැන් මේ කෙසේ වෙතත් මේ මිනිය සම්බන්ධයෙන් මේ කරන කටයුතු කිරීම බොහොම වටිනා ලක්ෂණ වලින් යුක්තයි ඇත්තටම. දැන් මේ වැදගත් කාරණේ තමයි ලංකාවේ මිනිස්සුත් මේ වැඩපිළිවෙල මෙහෙම කරගෙන දැනගෙන ක්‍රියාත්මක කරගෙන ආවා. නමුත් පසු කාලීනව අපේ මිනිස්සුන්ට දැනගන්න ලැබුණා දැක ගන්න ලැබුණා මේ රට විදේශීය ආක්‍රමණය විවිධ ජාතීන් විසින් ආක්‍රමණය කරපු රටක් නෙමෙයි මේක. එතකොට ඒ විදේශ උදවිය ඒගොල්ලන්ගේ කවුරු හරි මැරුණාම එංගලන්තෙන් ඕක්ලී පෙට්ටි ආනයනය කරලා මෙහි අවසාන කටයුතු කරනවා දැකලා තිබුණා. අපේ මිනිස්සුත් ඉතින් අර පිට රට ඒවා දැක්කහම ඒවට ටිකක් ඇදිලා යන ගතිය වැඩිනේ. ඒ නිසා අපේ රටේ හිටපු සල්ලිකාරයෝ සල්ලි වේදම් කරලා එංගලන්තෙන් ඕක්ලී පෙට්ටි ගෙන්නවලා මේ අවසන් කටයුතු කරන්න යොදාගත් අවස්ථා තියෙනවා. එහෙම බැරි මිනිස්සු අර ගෙනාපු ඕක්ලී පෙට්ටි සුදු ජාතිකයන්ට විකිණීම සඳහා ලංකාවේ තියලා තිබුණා. වර්ග තුනක් හිටියන ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි හැටියට. ඔය උදවිය අර මුල් කාලේදී අවසාන කටයුතු කරපු ඒ පෙට්ටි දිහා බලලා ඒ අනුව අපේ වඩුව එක්කන් ගිහලා පෙන්නලා ඒ ක්‍රමයට ලෑලි වලින් මේ පෙට්ටි හැදුවා. හැදුවට පස්සේ අපේ රටේ මිනිස්සු කල්පනා කළා දැන් මේ කොහොමත් මේ මිනියවතන වස්ත්‍රේ පන්සලටනේ අයිති. පන්සලට අයිති වස්ත්‍රේ කොහොමත් හාමුදුරුවන්ට දෙන්න එපා. පන්සලට පූජා කරන්න එපා. ඒ නිසා දැන් මේ වස්ත්‍රේ ඔතන්න ඕනේ නැහැ මිනිහ මේ පෙට්ටියක දානවා නම්. පෙට්ටිය දැම්මම මේ එයා ඇඳලා පළපුරුදු වස්ත්‍රයක් අඳවලා පෙට්ටිය තියම ඕන කෙනෙකුට ඇවිල්ලා ලස්සන බලා ගන්න. ආයි පෙට්ටිය දානවා නම් මොකටද රෙදි ඔතන්නේ? ඒ නිසා කොහොමත් මිනිහ ඔතන වස්ත්‍රයේ අයිති හාමුදුරුවන්ට ඒ නිසා ඒ වස්ත්‍රය දෙකට තුනට නවලා සකස් කරලා හාමුදුරුවෝ නමකුත් මෙහාට වඩම්මලා මේ පන්සිලුත් සමාදන් වෙලා බණට ගොත් අහලා උන්වහන්සේට මේ වස්ත්‍රය පූජා කරමු පාංශුකුල වස්ත්‍රය. මේ මිනිහ මේ පෙට්ටිය දාලා තියාගමු දවස් දෙකක් ඔය මේ කට්ටියට බලන්න. ඔන්න ඔහොම තමයි පටන් ගත්තේ පළවෙනි වතාවට අර වස්ත්‍රයේ හාමුදුරුවන්ට පූජා කරන්න හාමුදුරුවෝ නම මල ගෙදරට වඩම්මන්න පටන් ගත්තේ හැම. එහෙම නැතුව හොඳට මතක තියාගන්න පොඩ්ඩම බුදුරජාණන් වහන්සේ කාලේ කිසිම පාංශුකුලට කවදාවත් කිසිම මල ගෙදර ගිහිල්ලා නැහැ කිසි භික්ෂුවක්. කිසිම හාමුදුරු කෙනෙක් පාංශුකුලකට මල ගෙදරකට ගිහිල්ලා නැහැ. කිසිම සොහොන් පිට්ටනියකට ගිහිල්ලා නැහැ භාවනා කරන්න හැර. එක තැනක් තියෙනවා අර සිරිමාව මැරිච්ච වෙලාවේ ශරීරය මේ
වෙන්දේසි කරන්න මේ මිනිස්සුන්ට කතා කරලා ඔයගොල්ලෝ මෙච්චර ගණන් වලට මේ සිරිමාවගේ ශරීරය ඉල්ලපු අයනේ. ඔන්න දැන් සිරිමාවගේ ශරීරය මෙතන ඉදිමිලා තියෙන ඕන කෙනෙක් මේ ගන්න සල්ලි දීලා ගන්නයි කියලා බුදුහාමුදුරු වෙන්දේසි කරන්න කියන්නේ. ඔන්න ඔය අවස්ථාව. තව අවස්ථාවක් තියෙනවා මේ මහා ප්‍රජාපති ගෞතමී අභාවයටපත් වෙච්ච වෙලාවේ එතුමියට ගෞරවයක් හැටියට ඒ දේහේ ගෙනියන තැන පසුපසින් බුදුහාමුදුරු ගියා කියලා. එහෙම මිසක් එහෙම නැතුව පාංශුගුලකට කවදාවත් කිසිම භික්ෂුන් වහන්සේ කෙනෙක් කිසිම රහතන් වහන්සේ කෙනෙක් කිසිම හාරු කෙනෙක් කවදාවත් ගිහිල්ලා නැහැ. එහෙම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒක මිනිසුගේ වැඩක්. එතකොට පස්සේ කාලෙක ලංකාවේ තමයි මේ වැඩේ පටන් ගත්තේ. අර පෙට්ටි භාවිතයට ආවට පස්සේ මිනිය දැම්මා පෙට්ටියට මිනිය ඔතන්න ගෙනාපු රෙදි කෑල්ල. පුදුමයි කියන්නේ අදත් ගේනෝ රෙදි කෑල්ල. අදත් කෙනෙක් මැරිච්ච ගමන් කඩේට ගිහිල්ලා සුදු රෙදි යාර 12ක විතර ප්‍රමාණයක් ගේනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ මොකට මේ රෙද්ද ගේනවද මොකද්ද මේ රෙද්ද කතාව කියලා කවුරුත් දන්නේ නැහැ. අහුවොත් එම කියන්නේ උත්තර දෙකක් තිබුණා. අපේ ආච්චිලා සීයලා ආච්චි මැරිච්ච වෙලාවේ අපේ අම්මලා තාත්තලා එකතු වෙලා මේ වගේ ඉතින් වස්ත්‍රයක් ගෙනල්ලා මේ හාමුදුරන් වහන්සේලා වඩම්මලා මේ විදිහේ සාංගිකල පූජා කළා. ඉතින් ඒ නිසා මේ අපිත් එහෙම කරනවා. ඒ ඔන්නෝම කියනවා. තව එකක් කියනවා මේ බෞද්ධ ගෙවල් වල බෞද්ධයෝ මරුණාම ඉන්න උදවිය ඒගොල්ලෝ මේ පාංශුගුල වස්ත්‍රය දෙනවා අපි දැකලා තිනවා. ඉතින් අපිත් මේ එහෙම එකක් කරනවා. ඔහොම මිසක් ඉතිහාසයක් කියන කවුරුත් දන්නේ නැහැ. අදත් හැබැයි මැරිච්ච ගමන් සුදු රෙද්ද ගේනවා. මොකට ගේනවද කවුද මොකද්ද ඉතිහාසයේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. දැනගෙන කරන එක එකක් නොදැන කරන එක තව එකක්. ඔන්න ඕක තමයි පාංශුගුල ඉතිහාසය. එතකොට ලංකාවේ තමයි මලගෙවල් වලට හාමුදුරු යන්න පටන් ගත්තේ. මුලදිම අර එක හාමුදුරු කෙනෙක් ගෙන්න ගත්ත පස්සේ දැන් ඉතින් 50 60 සල්ලි තියෙන උදවිය ඉතින් ලොකුකම පෙන්නන්න ওই විදිහට යන්න ඕන. එහෙම වැඩපිළිවෙලක් බුදුහාමුදුරු අනුමත කරපු වැඩපිළිවෙලක් නෑ. අදත් අපි පාංශුගුලට යනවා. හැබැයි බුදුහාමුදුරු කියපු එකක් නෙවෙයි මේ වැඩපිළිවෙල. ওই විදිහට ඔහම ගමන් කරනවා. ඊළඟට මෙතන තවත් යමක් කියන්නට ඕන. දැන් ඉස්සර කාලේ මම මෙතෙන්දී පැහැදිලි කරා එක දවසින් මලගෙදර කටයුතු අවසන් කරනවා. එක දවසින්. මේ එක දවසින් කටයුතු අවසන් කරන එකේ ඊටාම වැදගත් කාරණාවක් තියෙනවා. ඒකත් මතක් කරන්න ඕන. අපි දන්න ඕනෑම කෙනෙක් මැරුණොත් කැරපොත්තෙක් මැරුණත් මැරිච්ච තැන ඉඳලා විස බීජ නිකුත් කරනවායි කියන එක ඒ ශරීරයෙන් සිද්ධ වෙනවා. එතකොට කැරපොත්තෙක් මැරුණත් විස බීජ නිකුත් වෙනවා නම් මිනිසෙක් මැරුණාම නිකුත් වෙන ප්‍රමාණය වැඩිද අඩුද කියන එක කවුරුත් දන්න එකක් නේ. ඉතින් ඒ අඩු කරන්න තමයි අර මිනියේ ඉහෙ ඉද්දර පැත්තෙන් පොල් තෙල් පහන් දෙකක් දැල්වලා තියන්නේ පහනක් දැල්වන්නේ ඒකට. ඉතින් ඇත්තටම මේ පහන් දැල්ලට අර විස බීජ පිච්චෙන එක හැබෑව. නමුත් නිකුත් වෙන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම විනාශ වුණායි කියන එකක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් ඊටා ඉක්මනින් මේ මලගෙදර කටයුතු ඊටා ඉක්මනින් එක දවසකින් අවසන් කරනවා නම් අන්න අර අවසන් කරන ප්‍රමාණය ඒ කියන්නේ අර විස බීජ නිකුත් කරන ප්‍රමාණය ප්‍රාමාණිකව අඩුවක් වෙනව නේද? එහෙනම් ඒක වාසියක්ද නැද්ද ඒක? ඒක වාසියක්. එහෙනම් මිනියක් ඊටා ඉක්මනින් අවසන් කටයුතු කරන එකේදී විස බීජ නිකුත් කිරීමත් අඩුවෙන් සිද්ධ වෙනවා. ඒක. දෙවෙනි කාරණේ මිනිහක් දවස් දෙකක් තියාගන්න ගෙදරට එන පිරිස වැඩි. ඒ පිරිසට ගෙදර ඉන්න අය සංග්‍රහ කරන්න ඕන. ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න ඕන. තේ බොන වෙලාවක තේ ටිකක් දෙන්න ඕන. එහෙම නැත්නම් කෑම ගන්න වෙලාවක කෑම ගන්න ඕන. රැයක් දෙකක් ඉන්න ඕන. ඒගොල්ලන්ට නවාතන් පහසුකම් සපයන ඔය මහා කරදර ගොඩක් නේ. එක දවසින් අවසන් වෙනවා නම් ඕවා අඩු වෙනවද නැද්ද ඔය කරදර? ඒවා අඩු වෙනවා. ඔන්න කාරණා දෙකයි. තුන්වෙනි කාරණාව තමයි මේ මිනිහ කොච්චරවත් ඇහැට දකින්න උදේ හවස රැයට මහ රාත්‍රී මේ වැඩි වෙලාවක් තියෙන්න දකින්න ශෝකය කනගාටුව දුක දුම්නස වේදනාව ඔය සියල්ල වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවනේ. ඊට ඉක්මනින් මේ කටයුතු අවසන් කිරීමේදී ප්‍රාමාණික වශයෙන් ওই කරුණු තුනම අඩු වෙනවනේ. විස බීජ නිකුත් වීම අඩු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තම අර එන පිරිස් එක්ක සාකච්ඡා කරන්න ගිහිල්ලා එතෙන්ට ගත වෙන කාලය අඩු වෙලා යනවා. ශෝකේ දුක දුම්නස කියන මෙව්වත් ප්‍රාමාණිකව අඩු වෙනවා. කරුණු තුනක් අඩු වෙනවනේ. ඉතින් ඒකට ඔන්න ඔය තරම් වාසියක් මෙතන ලාභයක් අපිට පේනවා. එහෙම තියෙද්දි මිනිස්සු මේ දවස් ගණන් තියාගන්නේ මොකටද? අපිට දොස් කියන්න බෑ. සමහරට ඈත දුර ඉන්න නෑදෑයෝ මෙහාට එන්න දවසක් ගත වෙන්න පුළුවන්. පිට රටක ඉන්න ළමයෙක් මැරිච්ච එකනාගේ දවස් දෙකක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා සාධාරණ හේතුවක් තියෙනවා මේ මිනිහක් දවස් දෙකක් තියාගැනීමේ. හැබැයි ඇත්තම කතා කරනවා නම් ඕකම නෙවෙයි. ඒකෝ කසිපු ගහන්න. එහෙම නැත්නම් මෙතන බූරුව ගහන්න මොකක් හරි ඔන්න ඔය වගේ වැඩකට තමයි මේ මිනිස්සු මේ මිනිහේ තියාගෙන කරවල වගේ වේල බේල ඒකෙන් හම්බ කරගන්න වැඩ පිළිවෙලක නිරත වෙලා ඉන්නවද නැද්ද?
ඒක යොදාගෙන තියෙනවා කසිප්පු ගහන්න හොඳ මාර්ගයක් පල්ලමක් හැටියට නේ බූරුව ගහන්න මේ පොලිසිය තහනමක් නැතුව පොලිසියෙන් කරදර නැතුව බූරුව ගහන්න යොදා ගන්න පුළුවන් තිප්පලක් හැටියට. ඔන්න ඔය විදිහේ කුණු වැඩවලට මිනිස්සු මේ තමන්ගේ මැරිච්ච එක්කෙනාගේ මේ මෘත ශරීරය යොදාගෙන තියෙන බව ඒ කියන්න ඕන. ඇත්තට මිනිස්සු අමනාප වුණා කියන්න ඕන ඒක. ඊළඟට ඉස්සර කාලේ දැන් අපි මේ දශක දෙක තුනකට එහා මේ පළාත්වල පවා කෙනෙක් මැරුණාම මැරිච්ච තැන ඉඳලා පින් සිද්ධ වෙන වැඩ මිනිස්සු යොදාගත්තා. පැය දෙකෙන් දෙකට ගමේ ඉන්න හොඳට කීමේ බිනීමේ දක්ෂතාවය තියෙන මිනිස්සුયો ඒගොල්ලෝ එකතු කරලා හිටන් පැය දෙකෙන් දෙකට වෙස්සන්තර ජාතකයේ කවියෙන් දේශනා කරනවා. කවියෙන් කියනවා මේ මලගෙදර වෙස්සන්තර ජාතකය. ඊළඟට සමහර විට හොඳට දන්න උදවිය ගෙන්නවලා හිටන් පැය දෙකෙන් දෙකට සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. පැය දෙකක් දේශනා කරනවා. එතනින් ඒ දෙන්න නැගිට්ටුවට පස්සේ තව දෙන්නේ දිවා රාත්‍රී ඔන්න ඔහෙම මිනිය තියෙනකන් පැය දෙකෙන් දෙකට ওই විදිහ වැඩ කරනවා. දැන් අපි හිතමු ওই මලගෙදරට එන මිනිස්සෙක්. ඒ මනුස්සයා මලගෙදරට එනවා. ඇවිල්ලා එයාට ඉන්න පුළුවන් විනාඩි 5යි එතන. එයා වැඩට යන්න තියෙනවා. ඒ නිසා එයා කල්පනා කරනවා මොනවා හරි මලගෙදරකට යනකොට සිද්දක්නේ මොනවා හරි සීනි තේකොළ ටිකක් අරගෙන යනවා. ගෙල්ල ගෙදර ඇත්තට ඒක දෙනවා. දීලා ඉවරලා මට මං විනාඩි 5ක් විතර ඉඳලා යනවායි කියලා කාරණා කතා කරලා අර මිනිහ තියෙන තැනට ඇවිල්ලා පැත්තකින් වාඩි වෙනවා. වාඩි වෙලා විනාඩි 5ක් අහගෙන ඉන්නවා අර යසෝදරාව හෝ වෙස්සන්තර ජාතකයේ හෝ ඔය මොකක් හරි මේ එහෙම නැත්නම් මේ සතිපට්ඨාන සූත්‍රය හෝ අහගෙන ඉන්නවා. විනාඩි 5කට පස්සේ නැගිටලා ගිහලා මිනිහ ළඟට ගිහලා ආචාර කළා. මම මේ බුදුබණ තමයි මේ ඇහුවේ විනාඩි 5 තුළ. මේක මැරිච්ච ඔබතුමිය මේ පින් අනුමෝදන් වේවා කියලා මැරිච්ච එකනට අර බණ අහපු එකේ පින් අනුමෝදන් කළා. ගෙදර මිනිස්සුන්ටත් යමක් දීලා මැරිච්ච එකනටත් යමක් දීලා ඒ මනුස්සයා ගෙදරින් පිට වෙලා යනවා. අද මල ගෙදරකට එන එකනට මොනවද දෙන්න පුළුවන්? අර කැරම් ගහන එක අනුමෝදන් කරන්නද? කසිපු ගහන එක අනුමෝදන් කරන්නද? මේ මැරිච්ච තැන ඉඳලා පව්කාර වැඩනේ යොදාගෙන තියෙන්නේ අපේ මේ ගෙවල් වල. නේ බෞද්ධ ගෙවල් වල පවා යොදාගෙන තියෙන්නේ. ඉස්සර කාලේ මිනිස්සු වැඩි උගත්කම් තිබුණේ නැහැ, ලොකු ලොකු උපාධි තිබුණේ නැහැ. හැබැයි ඊට වඩා වැඩියෙන් ඥානයක් තිබිලා තියෙනව නේද? වෙස්සන්තර ජාතකයේ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න. එවැනි පින්කම් වල මේ පාඩුවක් අපිට උනේ හානියක් උනේ. ඒ හානිය නැති කරගෙන ඉස්සරහට යන්න මොනවා හරි යහපත් වැඩපිළිවෙලක් යොදා ගන්න ඕනේ. ඒක ඒ මොලේ තිබුණ නේද මේ මිනිස්සුන්ට? අද වෙනකොට පොඩි නම අපි මේ තාක්ෂණය පැත්තෙන් ගත්තොත් කොච්චර දියුණුවද කියලා හාවර්ඩ් යුනිවර්සිටි එකේ තියෙන පුස්තකාලයේ තියෙන පොතක් පෙරලලා බලන්න පුළුවන් මෙහි ඉඳන්. එච්චරට දියුණුයි. ඒ තරම්ම අපිට උපාධි අරම එව්ව තියෙන ඕන තරම්. හැබැයි අන්න අර ජීවිත පරිඥානය මීට වසර දශක දෙකකට තුනකට එහා පැත්තේ වෙච්ච මිනිස්සුන්ට තිබිච්ච මානසිකත්වයේ ඒ දැනීම ඒ ජීවිත පරිඥානය අපිට නැහැ. මේ වෙනකොට නැහැ. ඒකනේ වෙන්නේ කියන්නේ. ඒ පැරණි මිනිස්සු හරියට ඒව අවබෝධයක් ඇතුව ඒ කටයුතු කරා මොන හේතුවක් නිසා හරි මිනිස්සුන්ගෙන් ඒව දැන් ගිලිලා ගිහලා තියෙනවා. එතකොට පාංශුකූලයට ඔන්න ඔය වගේ ඉතිහාසයක් තියෙනවා. අර මුල් යුගයේ තිබිච්ච පාංශුකූලේ පස්සේ කාලෙක බෞද්ධ ලක්ෂණ එකතු වුණේ අර බුදුහාමුදුරු කිව්වාර කැලේ ඉන්න මේ භික්ෂුන් වහන්සේලාට මේක අරගෙන පාවිච්චි කරන්න පාංශුකූලය. තව වචනයක් තියෙනවා. මේ පාංශුකූල චීවරය බුදුහාමුදුරන්ටත් තිබුණා. බුදුහාමුදුරන්ගේ මේ පැරණි සිංහල පොත්වල තියෙනවා සුගත මහා ඝනපෞල් චීවරය. පාංශුකූල කියන වචනේ සිංහලට බෙදෙන්නේ පෞල් කියන වචනේ පෞල. ඒ නිසා වචනයක් තිබුණා පැරණි සිංහලේ පෞල් පන්සල් කියලා. පෞල කියන පාංශුකූලේ ඒකයිති පන්සල්ට. ඒ නිසා පෞල් පන්සල් කියලා. අද ඉන්න මේ මිනිස්සු ඒකත් හදාගෙන තියෙනවා වෙනින් කෙහෙල් මල් වලට. මේක පවුලක් පන්සලක් වෙන්න අදහසක් නැද්ද කියලා. මේ පවුල කියලා කියන්නේ පාංශුකූලේ සම්බන්ධ වෙන්නේ පන්සලට. ඒකේ අදහසෙන් මේ වචන දෙක මෙහෙම යෙදිච්ච එක ඒ මෙලෝ හසරක් දන්නේ නැති මිනිස්සු අද මේ විවාහයට යොදාගෙන තියෙන ওই වචන. ඒ මොකක්ද නොදන්න කම නිසා. ඔහෙ කටට එනවා ඇහිච්ච වචන අර පරණ පොත්වල තිබිච්ච වචන ඒවා. එතකොට ඝන පෞල් චීවරය කියලා කිව්වේ අර පාංශුකූල චීවරය. බුදුහාමුදුරන්ටත් ඒ සිවුරක් තිබුණා. පසු කාලීනව අපිට හම්බ වෙනවා ඒ පාංශුකූල චීවරය මහා කාශ්‍යප හාමුදුරුවොත් එක්ක හුවමාරු කරගත් අවස්ථාවක් බුදුහාමුදුරුවෝ කාශ්‍යප සංයුත්තේදී අපිට දකින්න ලැබෙනවා. ඊළඟට එවං පාංශුකූලිකෝ චේපේ ගහපති බික්ඛෝ හෝති උද්ධත පේයලම
පාකත ඉන්ද්‍රිය. ඔව්. මේ පාංශුකූලක චීවර දරන කෙනෙකුට ඉන්න පුළුවන් අන්නර දුර්ගුණ ටිකෙන් යුක්තව ආඩම්බරකාරකම ඔහම කිව්වනේ ගොඩක්. ඒ දුර්ගුණ ටික මේ සියල්ලටම අයිති. එහෙනම් යම් කිසි පාංශුකූලිකාංගයේ පුරන හාමුදුරු කෙනෙක් හිටියත් ඒ භික්ෂුන් වහන්සේ අන්නර වගේ දුර්ගුණ වලින් යුක්ත නම් අර කලින් කියපු දුර්ගුණ වලින් ਸਰව සම්පූර්ණ නම් උන්වහන්සේ ඒ පැත්තෙන් නින්දාසගත ගරහිය යුතු පුජ්‍යලේ ගාරහියෝ. තේනංගේන ගාරහියෝ. එවං සෝ තේනංගේන ගාරහියෝ. පාංශුකූලිකෝ චේපේ ගහපති බික්ඛු හෝතේ අනුද්ධතෝ මෙයාලම. ඔව් ඒකේ අනිත් පැත්ත ඒ කියන්නේ පාංශුකූලික අංගයේ පුරන හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. ආඩම්බරකම නැහැ, මානේ නැහැ, ඒව දුරු කරලා තියෙන්නේ. අන්න අර ඒ යහපත් අංග ටික තියෙන්නේ හාමුදුරන්ගලක ඒ අතින් උන්වහන්සේ පාසංසෝ. පැසිය යුතු පුජ්‍යලේ. සමුතින්ද්‍රිය එවං සංවර ඉන්ද්‍රිය තියෙනවා නම් උන්වහන්සේ ඒ අංගේ පැසිය යුතු කෙනෙක්. ගහපතේ චීවර ධරෝ චේපේ ගහපතේ බික්ඛු හෝතේ උද්ධතෝ. ඔන්න දැන් මෙතනින් කියනවා ගහපති චීවර ධරෝ. දැන් මේ කියන්නේ අර මේ අපි පරවන සිවුරු දරන එක. අපි අපි දැන් මේ පරවගෙන ඉන්නේ ගහපති චීවර. ගහපති චීවර කියන්නේ කවුරු හරි උපාසකම්ම කෙනෙක් හෝ උපාසක මහත්තයෙක් හෝ පිනට අපිට පූජා කරපුවා. එහෙම නැතුව අර සුසාන අද නම් පාංශුකුල චීවර කාගේවත් ළඟ නැහැ නේ. ඈත පිටිසර ඉන්න හාමුදුරුවෝ මේ දැන් අපේ පන්සල් වල ඒ කාලේ ලොකු හාමුදුරුවෝ එහෙම මේ පාංශුකුල වලට හම්බෙච්ච සුදුරදී එකතු කරලා ඒවා මා පඩු ගහලා ඒවයි සිවුරු හදාගෙන පාවිච්චි කරා අපි දන්න ওই කාලේ. නමුත් අද වෙනකොට එහෙම ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ ගහපති චීවර තමයි දැන් මේ අපි දරන්නේ. අපිට මේ පාංශුකුල චීවර දරන කෙනෙක් මම නම් හිතන්නේ ලංකාවේ ඇති කියලා. ඈත පිටිසර ඉන්නවනම් මිසක් මේ හෙන්නම් මේ කිට්ටුව නම් කොහෙවත් නැහැ. මේ ගහපති චීවර අපිට කවුරු හරි නෝන කෙනෙක් මහත්තයෙක් කවුරු හරි පූජා කරපු සිවුරක් මේ දරන්නේ. එහෙම සිවුරු දරාගෙන ඉන්න කෙනෙක් උනත් අර කියන දුර්ගුණ ටික තියෙනවා නම් උන්වහන්සේ තේනංගේන ගාරහියෝ. ඒ අංගේ ගැරිය යුතු කෙනෙක්. උද්ධතෝ උන්නලෝ චපලෝ මුඛරෝ විකින්න වාචෝ මුට්ටස්සතේ අසම්පජානෝ අසමාහිතෝ විභන්ද චිත්තෝ පාකතේන්ද්‍රිය. ඔය ටික අපි විස්තර කරලා තියෙනවා කලින්. ඒ වංශෝ තේනංගේන ගාරයෝ. ඒ අංගෙන් එයා ගැරිය යුතු පුජ්‍යලේ. ගහපති චීවරධරෝ චේපේ ගහපති බික්ඛු හෝතේ අනුද්ධතෝ. ඔන්න අනිත් පැත්ත කියනවා. මේ ගෘහපති චීවරය දරන මේ පිනට හම්බෙන සිවුරු පාවිච්චි කරන භික්ෂුන් වහන්සේ වුණත් උන්වහන්සේ මෙන්න මේ මානනල නැත්තම් ආඩම්බරකාරකම නැත්තම් ලොකුකම් නැත්තම් ඊළඟට ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් චපල නැත්තම් අන්න අර ගුණ ටික අර කලින් විස්තර කරපු ඒ ගුණ ටික තියෙනවා නම් තේනංගේන පාසංසෝ යංගෙන් උන්වහන්සේ පැසිය යුතු කෙනෙක්. ඉංඝතං ගහපති සංඝේදානන්දෙහි. ඕවා ඕනේ නැහැ ගෘහපතිතුමනි ඔයාට. ඉංග එහෙමනම් ඔයාට මොකද්ද කරන්න තියෙන්නේ? සංඝේදේහි ඔයාගේ දානේ සංඝයාට දෙන්න. ඔයාට බෑ තෝරන්න. ඔයා ඔය තෝරන එක නවත්තන්න බුදුහාමුදුරු මේ කියන්නේ ඒකයි. අද මේ රටේ ඉන්න මිනිස්සුන්ට කියන්න තියෙන ඔච්චරයි. උපාසක උපාසිකාවන්ට කියන්න තියෙන ඔය තෝරන එක නවත්තන්න. ඔයගොල්ලන්ට තෝරන්න බෑ. ඔයගොල්ලන්ට දැනගන්න බෑ රහතන් වහන්සේ කවුද කියන්නේ. මේ බුදුහාමුදුරු කියන්නේ බුදුහාමුදුරු ඉන්න කාලෙම. බුදුහාමුදුරු අසුරු කරන මේ ගෘහපතිවරුන්ට සිටුවරුන්ට මේ කියන්නේ. ඔයගොල්ලන්ට දැනගන්න බෑ කියලා. රහතන් වහන්සේ ඕන තරම් ඉන්න කාලේ මේ කියන්නේ. හැම තැනම රහතන් වහන්සේලා ඉන්න කාලේ මේ කියන්නේ බුදුහාමුදුරු. ඔයාට දැනගන්න බෑ සිටුතුමනි රහතන් වහන්සේ කවුද? රහත් මාර්ගයට පිළිපන්න උදවිය කවුද? දැන් අද ඕන තරම් පෙන්නන්න ඉන්නවනේ රහතන් වහන්සේලා කියලා කියන පිරිසකුත් ඉන්නවා. රහතන් වහන්සේලා කියලා කියෝ ගන්න තව පිරිසකුත් ඉන්නවා. ඒ නිසා කවුද රහතන් වහන්සේ කියලා අහුවොත් ඕන තරම් කියලා දෙයි අපිට. මෙන්න මේ හවල් තැනේ ඉන්නවා, අහවල් තැනේ ඉන්නවා. බුදුහාමුදුරු කියන්නේ එව්වා ඕනේ නැහැ. ඔයගොල්ලන්ට දැනගන්න බෑ ඒවා. එහෙනම් ඔබට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට ඒව දැනගන්න බෑ. සංඝේ දෙහි. සංඝයාට දෙන්න. සංඝයාට දී ගන්න බැරි වෙලා තියෙනවා. සාංගික දානේ පවා සංඝයාට දී ගන්න බැරි වෙලා තියෙනවා. සංඝයාට දෙන්න සාංගික දාන දෙන්න ඕනේ කියන මූලික චේතනාව හොඳයි. දෙන්න සූදානම් වෙලා හොයනවා අර පන්සලේ පඬිතාරුයි මේ පන්සලේ නායකහරුයි. අන්න එහෙම. මේ හොයන්නේ ඔය ගුණය සීලය නෙමෙයි. මොකක් කර තමන් එක තේ යාළුකමට හිතවත්කමට මිත්‍රකමට දෙනේවට කියන්නේ සාදය කියලා. ඒ නිසා සාංගික දානේ සාදයක් කරගන්න එපා කවදාවත්. කාට හරි සංඝයා වහන්සේ කෙනෙකුට දීලා හිත හදා ගන්න එකයි අවශ්‍ය. ඒ නිසා මෙතන කියනවා ඔයාට ඒව මේ ඕනේ නැහැ. අවසාන බුදුහාරු දෙන වාක්‍යය ඒකයි. සංඝේ දෙහි. පුංචි අම්මට කිව්වොත් ඔච්චරයි. සංඝේ දෙහි ගෝතමී. සංඝයාට දෙන්න. ඔය තෝරන්න යන්න එපා. ඔයාට තෝරන්න බෑ.
ඉතින් ආයි මොකද්ද කියන්නේ මේ බුදුහාරු කියපු වචනේ. මේක පිළිගන්න බැරි නම් මිනිස්සුන්ට ආයි මින් එහා කොහට යන්නේ? අදත් හොයනවා. හාඳුනේ අරයා කොහොමද දන්නේ නේ? අර හාඳුරු මේ ස්වාමීන් වහන්සේ මේ හාඳුරු කොහොමද? ඔන්න අහනේවා. මේ අහිංසක මම දන්නවද මේ අහවලා කවුද මේ බුදුහාරු කියද්දි මෙහෙම කියද්දි? මගෙන් අහව මන් දන්නවයි කියන්නේ. ඈ ඔන්නෝම. ඉතින් මේ මොකටද හොයන්නේ? ඕනෑම කෙනෙකුට මේ දීලා සංඝික වෙනවා නම් සංඝයාට අර අයිති වෙන්නේ අර අෂ්ටාංග පූජ්‍ය මහා සංඝරත්නයට නම් මේක කරගන්න බැරි වෙලා තියෙනවා. අදත් අවුරුදු 2500කට වඩා පැරණි බෞද්ධයෝ කියනවා ලංකාවේ ඉන්නේ. අදත් ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. අදත් මේ සාද කරන්නේ මිනිස්සු. හරි. සංඝේතේ දානං දදතෝ චිත්තං පසීදි සංඝයාට දාන දීලා ඔයගොල්ලෝ හිත පහදව ගන්න. සංඝයාට දෙන්න. සෝත්වං පසන්න චිත්තෝ කායස්ස බෙහෙදා පරමරණ ඔය කවදා හරි ප්‍රසාද පැහැදුණු සිතින් මේ සංඝයාට දන් දීලා තිබුණා. පසන්න චිත්තෝ කායස්ස බෙහෙදා පරමරණ කාය මෙදීම මරණින් මත්තේ සුගති සග්ගං ලෝකං උපපජ්ජිස්සති. සුගතියට ස්වර්ගයට ස්වර්ග ලෝකයට සුගතියට යන්න හේතු වෙනවා කියනෝ. ඔන්න ඔය වගේ හැඟීම දිනු කරගෙන මෙහෙම දානේ පූජා කළොත්. එතකොට ඒක ඊටාම පැහැදිලි. මේ දිගටම දිනපතා දන් දෙන පුජ්‍යලේ දන් වටක් ගෙනියන පුජ්‍යලේ. ඒ නිසා ඔන්න ඔය තෝරන එක නවත්තන්න සංඝයාට දෙන්න දීලා මරණයන් මැත්තේවට සුගතයට යන්න පුළුවන් වෙයි කියලා පැහැදිලි කරලා දේශනාව අවසන් කරනවා. ඒසාහං භන්තේ අජ්ජතග්ගේ සංඝේ දානං දස්සාමි. සිටුතුමා හොඳයි. සිටුතුමා මේ පැහැදිලි කරලා දුන්නා කිව්වා හම්බන්තේ ස්වාමිනී මම අද ඉඳලා මම සංඝයාට දාන දෙන්න ආරම්භ කරනවා කියලා කියනවා. එතෙක් එයා දීලා තියෙන සංඝයාට නෙමෙයි. එයා හේව රහතන් වහන්සේලා රහත් මාර්ගයට පිළිපන්න උදෙන්නේ. අන්න මෙතන බුදුහාරු ඉදිරියේ කියනවා අද ඉඳලා බුදුහාරුනේ මම සංඝයාට දන් දෙන්න තීරණය කළා කියලා කියනවා. අන්න ඒ මොලේ පෑදුනා මේ මිනිස්සුන්ට. අපේ ඇයිට තව කොයි කාලෙකින් ඕක වැයදෙයිද දන්නේ නැහැ. අදත් හොයනවා. මෙතනින් අවසානනේ. ඒ නිසා අවම වශයෙන් ඇත්තටම මේ දේශනාව අහලා ඔන්න ඔය තෝරණ එක හොයන එක හෙවිල්ල නතර කළා. බුදුහාමුදුරුවෝ කියපු මාර්ගයේ යන්න ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අවංකව මම ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම. තෙරුවන් සරණයි.